අද අපේ 8 වෙනි දවසේ එක කරේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩම. ඒකේ අර්ධ සහ සන්ධි ඩයෝඩ් කියන කොටස අපි කරලා ඉවරයි. ට්‍රාන්සිස්ටර් කියන කොටසත් අවසන් කරා. ඒතර අද අපිට තියෙන්නේ මෙන්න මේ කොටස. කාරකාත්මක වර්ධක පරිපථ කියන කොටස. අදයි දෙක ඇතුළත ඔය කොටස අපි ඉවර කරනවා. ඊට ඉතුරු වෙන්නේ අපිට තාර්කික ද්වාර කියන අවසන් කොටස. හරි. එහෙනම් අපි අද කාරකාත්මක වර්ධක පරිපථ කියන අපේ කොටස ආරම්භ කරමු. හරි ලේසි. බොහොම පහසු කොටසක්. අපි කාරකාත්මක වර්ධක පරිපථ කියන ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්නවා මේ සංග්‍රහිත පරිපථ කියන මේ කියන්නේ මොකක්ද කියලා. අපි ඔකට කියන ඉංග්‍රීසියෙන් කියනවා integrated circuits කියලා. ඔයාලට ඇහිලා ඇති IC කියලා කියනවා. IC කියලා කියනවා කෙටි කරලා අපි කොහොමත් මේ සාමාන්‍ය භාවිතයේදී IC කියලා තමයි කියන්නේ. IC එකක් ගියා නේ. IC එකක් මාරු දා ගන්න ඕන. අන්න ඔහොමනේ අපි කතා කරන්නේ. ඒ IC කියලා කියන්නේ සංග්‍රහිත පරිපථකට. අපි බලමු මොකද්ද මේ සංග්‍රහිත පරිපථයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පාඩමේ මාතෘකාව කාරකාත්මක වර්ධක වුණාට කාරකාත්මක වර්ධක කියන්නේ සංග්‍රහිත පරිපථ වර්ගයක්. තේරුණාද? කියන්නේ මේ සංග්‍රහිත පරිපථ කියන එකේ කුලකයක් වගේ එකක් තමයි මේ කාරකාත්මක වර්ධකයක් කියලා කියන්නේ. ඉතින් කාරකාත්මක වර්ධකය ගැන කියන්න කලින් අපි බලමු සංග්‍රහිත පරිපථයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. සංග්‍රහිත පරිපථයක් කියන්නේ ඔය පහළ රූප දෙක බලන්නකෝ. ඔය උඩ මම ලියලා තියෙන එක කියවන්න කලින් ඔය රූප දෙක බලන්න. ඔය දැකලා තියෙනව නේද පරිපථවල ඔයගොල්ලෝ? ඔන්න ඔවට කියනවා අපි සංග්‍රහිත පරිපථ කියලා. නැත්නම් IC කියලා කියනවා. එතකොට මේ එතකොට ඕක තියෙන්නේ ඕක ඇතුලේ අර්ධ සන්නායක කොටසක් තියෙන කැබැල්ලක්. ඒ අර්ධ සන්නායක කැබැල්ල ඇතුලේ එයාලා නිර්මාණය කරලා තියෙනවා ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ඩයෝඩ හා ට්‍රාන්සිස්ටර්. එතකොට ධාරිත්‍රකයි, ප්‍රතිරෝධක, ඩයෝඩ, ට්‍රාන්සිස්ටර් අපි ඉගෙනගෙන තියෙනවනේ දැන්ට. එතකොට මේ ඔය තනි අර්ධ සන්නායක කැබැල්ලේ කුඩා ඇතුලේ ධාරිත්‍රක ඒගොල්ලෝ හදලා තියෙනවා. PN සංදි මේ ධාරිත්‍රක ඊට පස්සේ ප්‍රතිරෝධකත් ඔය අර්ධ සන්නායක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඩයෝඩත් නිර්මාණය කරලා තියෙනවා. ට්‍රාන්සිස්ටරත් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. සෙනා ඩයෝඩ අන්න ඒවත් ඔක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරන ක්‍රමය අපි ඉගෙන ගන්නේ නැහැ. ඒක සංකීර්ණයක්. අපි දැනගන්න ඕන මේක සංකීර්ණ පරිපථයක්. ඕක ඇතුලේ තියෙනවා. ඒ පරිපථය ඇතුලේ ධාරිත්‍රක තියෙන්න පුළුවන්, ප්‍රතිරෝධක තියෙන්න පුළුවන්, ඩයෝඩ, ට්‍රාන්සිස්ටර් වගේ ඔය සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ඕක ඇතුලේ තියෙනවා. ඉතින් ඔය විදිහේ ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩාක් එකතු කරලා හදපු තනි කොටසකට තනි උපාංගයකට කියනවා IC එකක් නැත්නම් සංග්‍රහිත පරිපථයක් කියලා. ඒක ඔය පරිපථයට සම්බන්ධ කරන්න තමයි එළියට අග්‍ර අරගෙන තියෙන්නේ නේ. ඒ අග්‍ර වලින් තමයි පරිපථ වලට සම්බන්ධ කරන්නේ. ඒතර ඕක ඇතුලේ තියෙන්නේ සංකීර්ණ පරිපථයක්. එතකොට අර මේ අපිට අර වෙනේනම ධාරිත්‍රක ප්‍රතිරෝධක සම්බන්ධ කර කර පරිපථ හදා දෙන්න ඕනේ නැහැ. කෙලින්ම IC එක අරගෙන හයි කරන්න තියෙනවා. මොකද IC එක ඇතුලේ අපිට අවශ්‍ය පරිපථය ඒගොල්ලෝ නිර්මාණය කරලා දෙනවා. හරි ලේසි. IC එක ඇතුලේ පරිපථය තියෙනවා. ඉතින් අපිට ආය පරිපථය නිර්මාණය කරන්න දෙයක් නැහැ. කෙලින්ම IC එක ගිහිල්ලා අදාළ තැනට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේ IC එකක් ගත්තොත් එක එක જાති තියෙනවා. මෙන්න මේ වගේ නිකන් ඇතුළේ. අර එළියෙන් බැලුවම අග්‍ර ටික විතරනේ අපිට පේන්නේ. ඕක ඇතුලේ තියෙනවා මෙන්න මේ කොටස තමයි අර්ධ සන්නායක කොටස. තා කුඩා කොටස. ඉතින් ඕකේ තමයි ඒගොල්ලෝ ධාරක, ප්‍රතිරෝධක නේද? ට්‍රාන්සිස්ටර් වගේ දේවල්
ඔන්න අර්ධ සන්නායක කොටස ඇතුලේ ඒගොල්ලෝ නිර්මාණය කරනවා. දැන් ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ නැහැ. ඒක සංකීර්ණයි. ඒක ක්‍රියාවලිය. ඒක අපිට අදාළ නැහැ. එහෙම නිර්මාණය කරලා තියනවා කියලා දැන ගැනීම පමණක් ප්‍රමාණවත්. එතකොට ඔන්න ඔය චූටි කොටස ඇතුලේ තැන ඕක ASCII තියෙනවා දාරිද්‍රක. ඕක ASCII තියෙනවා ප්‍රතිරෝධක. ඕක ඇතුලේ ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා ඩයෝඩ. ඊට පස්සේ ඒ වගේම ඕක ASCII ඒගොල්ලෝ නිර්මාණය කරනවා ट्रांसिस्टर තේරෙනවා NPN ट्रांसिस्टर ඊට පස්සේ JFET ඊසදී කරා මතකද JFET ट्रांसिस्टर හිටන් ඒගොල්ලෝ ඔක ASCII නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ඔක්කොගේම එකතුවක් තමයි සංග්‍රහිත පරිපථයක් කියලා කියන්නේ. මම හිතනවා ඒක අදහසක් ආව කියලා ඔයගොල්ලන් සංග්‍රහිත පරිපථයක් කියන්නේ. දැන් තේරෙනවනේ. ඕක අධ්‍යයනය කරන්න අමාරුයි අභ්‍යන්තරේ. අපි ඒකේ හින්දා මේ කාරකාත්මක වර්ධක කියන පාඩම නිකන් පිටින් අත ගන්නවා වගේ දෙයක් තමයි කරන්නේ. ඒක ඇත්තටම වෙන දේ ඉගෙන ගන්න බෑ. දැන් අපි ඩයෝඩයක් නම් ඇත්තටම වෙන දේ දන්නවා. නේද? ඉලෙක්ට්‍රෝන යන්නේ කොහොමද? කුහර ගමන් කරන්නේ කොහොමද? තේරෙනවද? පෙර නැඹුරු වෙනවා පසු නැඹුරු වෙනවා. ඒ ඔක්කොම අපිට තේරලානේ තියෙන්නේ. ඒකෝ ඩයෝඩයේ අභ්‍යන්තරේ ඉඳන් අපි දන්නවා. ට්‍රාන්සිස්ටරයත් එහෙමයි. ක්‍රියාකාරීත්වයේ මුල සිට බිඳුව ඉඳන් දන්නවා. හැබැයි මේ කාරකාත්මක වර්ධකවල එහෙම මේ මුල ඉඳන් දැනගන්න බෑ. අභ්‍යන්තරයේ වෙනදී අපිට තර්ක කරන්න අමාරුයි. ටිකක් සංකීර්ණ හින්දා අපි ඉතින් මේක පිටින් තමයි මේ කොට දාන්නේ. හරි. එතකොට ඔකනේ අපේ කාරකාත්මක වර්ධකය. තේරෙනවද? දැන් එතකොට අර කුඩා සිලිකන් කැබල්ලට අග්‍ර සම්බන්ධ කරලා තියෙනවානේ. ඒ අග්‍ර ටික තමයි අපිට එළියෙන් බැලුවම පේන්නේ. ඒ වගේම මේ සිලිකන් කැබල්ල එළියට බැලුවට පේන්නේත් නැහැ. ඒක ආවරණය කරලා තියෙනවා ප්ලාස්ටික් වලින්. පරිවාරක ද්‍රව්‍යයකින්. ඒක වැහිලා තියෙන. ඉතින් ඔය පරණ IC එකක් අරගෙන ඕන කඩලා බලන්න. ඔය උඩ තියෙන ප්ලාස්ටික් ආවරණය ගලවලා අයින් කරලා බැලුවොත් ඒ අභ්‍යන්තරයේ තියෙන පරිපත කොටස ඔයගොල්ලන්ට කුඩාවට බලා ගන්න පුළුවන්. පරණ IC එකක් ඔය කම්පියුටර් බෝඩ් එක වගේ තිබ්බොත් ට ගලවලා බලන්න අභ්‍යන්තරේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අර මේ එහෙම ඩයෝඩ මේ එහෙම බලා ගන්න බෑ. නිකන් අර්ධ සන්නායක කැබල්ල බලා ගන්න පුළුවන්. සහ ඒකට ඔය පින්ස් ටික, ඒ කියන්නේ අග්‍ර ටික සම්බන්ධ වෙලා තියෙන ආකාරය, මේ අග්‍ර කොහොමද ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ? ඒවා හැම ඕන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ IC එකක් ගලවලා බැලුවොත් උඩ මේ ප්ලාස්ටික් කැබල්ල අයින් කරලා දැම්මොත්. හරි, අපි ළඟට බලමු. මෙන්න මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මොකක් හරි IC එකක අභ්‍යන්තරයේ තියෙන පරිපථය. තේරෙනවද? දැන් ලොකු සංකීර්ණ පරිපථයන්නේ නේ. මොනවාද ඔක තියෙන්නේ බලන්න. ඔන්න ඔය පරිපථයේ මේ IC එක ඇතුළේ නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් ඔය වගේ එක જાතියව තියෙනවා. දැන් බලන්නකෝ මේ IC එක ඇස්සේ මොනවද තියෙන්නේ? මේ ප්‍රතිරෝධක තියෙනවා නතරන්නේ. ඔය ප්‍රතිරෝධක. මේ ඩයෝඩ තියෙනවා. ආයේ ट्रांसिस्टर තියෙනවා. මේ දාරිද්‍රකත් තියෙනවා. මේ සෙන ඩයෝඩ තියෙනවා. මේ JFET ट्रांसिस्टर තියෙනවා. ඉතින් ඔය වගේ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග එක අර්ධ සන්නායක කැබල්ලක නිර්මාණය කරලා තමයි තියෙන්නේ. ඉතින් මේකම තමයි මේක ලොකු කරලා බැලුවොත් මෙන්න මේ වගේ පරිපථයක් තමයි තියෙන්නේ. ඉතින් ඕක බලන්න දැන් පරිපථය දැක්කම හරි අමාරුයිනේ ඕක අධ්‍යයනය කරන්න. ඒකයි මම කිව්වා අපි මේක ගැඹුරට අධ්‍යයනය කරන්නේ නැහැ. අපි පිටින් තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරුණා නේ? හරි. දැන් ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගන්න. IC එකක් කියන්නේ නැත්නම් සංග්‍රහිත පරිපථයක් කියන්නේ ट्रांसिस्टर ඩයෝඩ දාරිද්‍රක සහ ප්‍රතිරෝධක යන ඉලෙක්ට්‍රොනික උපාංග තනි අර්ධ සන්නායක කැබල්ලක නිර්මාණය කිරීමක් තමයි සංග්‍රහිත පරිපථයක් කියන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් සංග්‍රහිත පරිපථයක් කියන එක තේරුණා. නේ? එතකොට ඔය જાතිය එක જાතියව තියෙනවා. මේ එකක් විතරයි මම මේ පරිපථ සටහන ගෙනල්ලා පෙන්නනවා. දැන් හැබැයි මේ සංග්‍රහිත පරිපථ අංකණය කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පින්ස්. ඒ කියන්නේ අග්‍ර අංකණය කරන ක්‍රමයක් තියෙනවා. ඒක ලෝකෙට පොදුයි. අපි හැමෝම කරන්නේ එකම විදිහට. එතකොට අපි
සංග්‍රහිත පරිපථය දිහා උඩින් බැලුවොත් කොහොම පේනවා. ඒකේ එක කෙලවරක ඔන්න ඔය වගේ කට්ටයක් කපලා තියෙනවා. අපි කියනවා කට්ටය කියලා. කට්ටයක් පේනවා නේද? මම අර කලින් ඔයගලන්ට දීපු රූපෙත් තියෙනවා. මෙන්න මම පස්සට යන්නම් ආපහු. මේ තියෙන්නේ කට්ටයක් පේනවනේ ඔයගලන්ට මේ රූපවල. මේ තියෙන කට්ටයක්. මේ. ඔන්න ඔය කට්ටය තියෙන. හරි. ඒ වගේම ඒ කට්ටයට ඒ කට්ටේ ආසන්නයේ තියෙනවා තිත් සලකුණක්. ඒක ට්‍රාන්සිස්ටරේ බැලුවොත් තේරෙනවා. එතකොට ඔයගොල්ලෝ ඔය තිත් සලකුණේම තියෙන අග්‍රය තමයි අපි පළවෙනි අග්‍රය කියලා ගන්න. තිත් සලකුණ ආසන්නයේම තියෙන අග්‍රය. එතනින් පටන්ගෙන ඔය පිළිවෙලට අග්‍ර ටික අංකණය කරගෙන යනවා. එකෙන් පටන්ගෙන ඉවර වෙනකන් යන්න ඕන. මෙන්න මේ පාරේ යන්නේ නේ එතකොට. කොමාරේ පළවෙනි අංක 1 තියෙන්නේ තිත් සලකුණ ගාව. ඉතින් ඕක තමයි සංග්‍රහිත පරිපථයක අග්‍ර අංකණය කරන ආකාරය. ඕක බොහොම සරල දේවල් වලට ඕව අහනවා. තේරෙනවද? රචනා ගණන් වල අංකණය කරලා පෙන්වන්න කියලා කියනවා. ඉතින් ඕවකින් ලකුණු ගන්න පුළුවන් දේවල්. ඉතින් ඕව මතක තියාගන්න. කට්ටය ගාව තියෙන තිත් සලකුණක්. තිත් සලකුණ තමයි අංක 1. එතන තියෙන අග්‍රය තමයි අංක 1. එතනින් පටන්ගෙන ඒ අංක කරගෙන යන්න 1 2 3 4 කියලා දිගටම දාගෙන යන්න. ඒක තමයි අංකණය ක්‍රම. හරි. එතකොට දැන් අපි ඉගෙන ගත්ත මේ සංග්‍රහිත පරිපථයක් කියන්නේ සංකීර්ණ පරිපථයක් තනි අර්ධ සන්නායක කැවැල්ලක නිර්මාණය කිරීමක්. ඒතර ඔකේ වාසි අවාසි අපි ටුට්ටක් කතා කරනවා. අපි ඉස්සර බලමු වාසි. සංග්‍රහිත පරිපථ භාවිතයේ වාසි. එතකොට පළවෙනි එක තමයි ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ඔව් නේද? දැන් අපි තින් ධාරිත්‍රක වෙනම අරගෙන ඩයෝඩ වෙනම ගෙනල්ලා ප්‍රතිරෝධ වෙනම ගෙනල්ලා තේරෙනවද? ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් වෙනම ගෙනල්ලා පාස් නේද වෙල්ඩින් කර කර ඔය පරිපථ නිර්මාණය සාමාන්‍යයෙන් විශාල පරිපථයක් හැදෙන්නේ. හැබැයි ඔය ඔක්කොම තනි අර්ධ සන්නායක කැබැල්ලක නිර්මාණය කරලා අපිට දෙන්නේ ඉතා කුඩා මේ සංග්‍රහිත පරිපථයක්. ඉතින් ඒකින්ද ඔය වෙන වෙනම සම්බන්ධ කර කර හදනවට වඩා පරිපථය ඉතා කුඩාවට නිර්මාණය කර ගන්න පුළුවන් සංග්‍රහිත පරිපථ භාවිතේ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ගත්තොත් ඒ කියන්නේ ඉස්සර පරණ උපකරණ නේද? ඉස්සර ටීවී ගත්තොත් ටීවී එකක් ගන්නකො ගොඩක් ලොකුයි නේ. ඒක ඇතුලේ අපි ටීවී එක ගලවලා සර්කිට් බෝඩ් බැලුවොත් ඒ වගේ සංග්‍රහිත පරිපථ නැහැ. ඒකේ මොකද්ද කරලා තියෙන්නේ? අර පරිපථය නිර්මාණය කරලා ඩයෝඩ වෙනම ගෙනල්ලා, ට්‍රාන්සිස්ටර් වෙනම ගෙනල්ලා, ප්‍රතිරෝධක වෙනම ගෙනල්ලා හදලා. ඉතින් ටීවී එක ගොඩක් ලොකු ටීවී එකක් තමයි අපිට තියෙන්නේ. විශාලයි පිටිපස්සෙන් ලොකු දිගයි. එහෙමනේ. හැබැයි අලුත් උපකරණ ඔච්චර ලොකු උපකරණ නෑ නේ. හැම එකම පොඩි. ඒ විද්‍යුත් උපකරණ කුඩා වෙන්න එක හේතුවක් තමයි ඔය සංග්‍රහිත පරිපථ භාවිතයට පැමිණීම. ඇයි විඩක් කියන්නේ මොකද කුඩා IC එක ඇතුලේ සම්පූර්ණ පරිපථයම තියෙනවානේ. ඒතර විදුලි උපකරණ ප්‍රමාණයෙන් කුඩා වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ සංග්‍රහිත පරිපථ භාවිතයට පැමිණීම. ඉතින් ඕක තමයි උපකරණය කුඩා වෙනවා. අපි ගාව තියෙන උපකරණය. හොඳයි. ඒ කියන්නේ ඒකයි දැන් අර සර්කිට් බෝඩ් එකක් ගත්තොත් එමර ඉස්සර වගේ ඩයෝඩ් ඒව මේවා ගොඩාක් නැහැ. කීපයක් ඇති එලියන් සම්බන්ධ කරපුවා ඊට අමතරව එක IC එකක් තියෙනවා. සංග්‍රහිත පරිපථය. ඒතර මේ සංග්‍රහිත පරිපථය ඇතුලේ අර ඔක්කොම කුඩාවට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකින්ද උපකරණය කුඩා වෙනවා සංග්‍රහිත පරිපථ භාවිතේ. ඊට තමයි ඊළඟට අඩු බර අඩු නිසා ස්කන්ධය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ වියදම අඩුයි. ඔව්.
ඒ කියන්නේ සාපේක්ෂව මේ වෙන වෙනම උපකරණ සම්බන්ධ කරලා හදනවට වඩා තනි IC එකක් ගන්න එක ලාභයි. ඊළඟ එක ශක්ති පරිභෝජනය අඩුයි. ඒ කියන්නේ අඩු ශක්තියක් තමයි දෙන්න ඕන. මන්නෙන් සංග්‍රහිත පරිපථ ඉස්සරහට ගණන් හදද්දී ඔයගොල්ලන්ට තේරෙයි. සාමාන්‍ය වෝල්ට් 15ක් 20ක් දෙන්න වගේ 16ක් වගේ තමයි මේ විභවාන්තරයක් අපි සපයන්න අවශ්‍ය. ඒ කියන්නේ ලොකු විභවාන්තරයක් සපයන්න අවශ්‍ය නැහැ IC එකකට. ඒක ශක්තිය වැය වෙනවා අඩුයි. ඊට පස්සේ ඉහළ උෂ්ණත්ව වලදී වල භාවිතා කළ හැකි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඕනම උපකරණයක් හොඳට ක්‍රියාත්මක වෙන්න නම් ඒකේ උෂ්ණත්වය අඩු වෙන්න ඕන. දැන් අපි ගත්තොත් අර සංග්‍රහිත පරිපථය ගත්තොත් ඒක වටේ ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය කරලා තියෙන්නේ. ඒක පරිවාරක ආවරණයක්. ඉතින් අර එළිය උෂ්ණත්වය වැඩි වුණා කියලා ඒ ආවරණයේ තියෙන හින්දා ප්ලාස්ටික් ආවරණයේ තියෙන හින්දා පරිවාරක ඒ සංග්‍රහිත පරිපථයට රත් වෙන්නේ නැහැ. මොකද අර එළියෙන් හොඳට පරිවර්ණය කරලා තියෙන්නේ ඒක. ඒකට හොඳට පරිවර්ණය කරපු සංග්‍රහිත පරිපථය රත් වෙනවා අඩුයි. කින්ද අර එළිය උෂ්ණත්වය වැඩි වුණා කියලා ඒක පරිපථයට බලපාන්නේ නැහැ. මොකද පරිවර්ණය කරලානේ තියෙන්නේ. ඉතින් ඒකින්ද සංග්‍රහිත පරිපථයක් ඉහළ උෂ්ණත්වවලදී උනත් භාවිතා කරන්න පුළුවන්. තව වාසියක් තියෙනවා. සංග්‍රහිත පරිපථයක දෝෂයක් ඇති වූ කල පහසුවෙන් එය ඉවත් කර එවැනි වෙනත් පරිපථයක් ඉතා පහසුවෙන් සම්බන්ධ. දැන් ඔය මේ ගොඩක් කඩවල ඔක කරනවා ටීවී හදන තැන්වල නේද? ඊට පස්සේ ෆෝන් හදන තැන්වල ඒ වගේ මොකද්ද කරන්නේ? ගිහිල්ලා මොකක් හරි ටීවී එකේ හරි මොකක් හරි අවුලක් ගිහිල්ලා ටීවී එකේ ඒක දැනෙත් නැහැ. එයාලා කියන IC එක ගිහිල්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ සංග්‍රහිත පරිපථය පිච්චිලා IC එක ගිහිල්ලා කියලා එයාලා කරන එකම දේ තමයි මොකද? IC එක ගලවලා ඒ જાති අලුත් IC එකක් දානවා. ඒතර දාපු ගමන් ටීවී එක වැඩ කරනවා. ඉතින් මුනේ මොකක්ද උනේ කියලා අපි දන්නේ නැහැ. IC එක මාරු කරපු ගමන් වැඩේ හරි. ඒතර බොහොම ලේසියෙන් මොකක් හරි උපකරණයක දෝෂයක් ආවොත් කැඩුනොත් ඒක ආපහු හදා ගන්න පුළුවන්. මොකද අපිට කරන්න තියෙන එකම දේ තමයි IC එක මාරු කරන එක විතරයි. අර වැරද්ද හොය ඉන්න දෙයක් නැහැ. ඒ මුළු පරිපථයේම IC එක ඇස්සේ තියෙනවනේ. ඉතින් IC එක ගලවලා අලුත් එකක් දැම්මොත් වැරද්ද හරියනවා. ඉතින් ඒක වගේ මේ මොකක් හරි අවුලක් ආවොත් උපකරණයක ඒක බොහොම ලේසියෙන් නිවැරදි කරගන්න පුළුවන් සංග්‍රහිත පරිපථයක් තිබ්බොත්. නැත්තම් ඉතින් මොකද කරන්න ඕන? දැන් ඩයෝඩ ගොඩාක් තියෙනවා සංග්‍රහිත පරිපථ නැත්තම්. ඒතකොට හොය ඉන්න ඕන මොන ඩයෝඩේද පිච්චුනේ කියලා වෙන වෙනම ටෙස්ට් කර ඉන්න ඕන. මොන ට්‍රාන්සිස්ටරේද වැඩ කරන්නේ නැත්තේ කියලා වෙන වෙනම බල ඉන්න ඕන. බලලා හොයාගෙන අලුත් ට්‍රාන්සිස්ටරයක් දාන්න ඕන. හැබැයි IC තියෙන උපකරණ වල ඒක නැහැනේ. IC එක විතරයි තියෙන්නේ. ඒතර IC එක ගලවලා අලුත් එකක් දාලා දෙන්න පුළුවන් වැඩේ හරි. ඉතින් ඔන්න ඔය වාසි ටික තියෙනවා. ඉතින් ඔය වාසි ටිකට අමතරව අවාසි කීපයකුත් තියෙනවා. බලමු මොනවාද මේ සංග්‍රහිත පරිපථ භාවිතයේ අවාසි. අඩු වෝල්ටීයතා තත්ත්වයටදී පමණක් ක්‍රියාත්මක කළ හැකි වේ. ඔව් අපි කිව්වා මං කිව්වා කලින් නේද? සංග්‍රහිත පරිපථයකට දෙන්න අවශ්‍ය වෙන්නේ අඩු වෝල්ටීයතා තමයි. හැබැයි අපිට අපි ගාව තියෙන ප්‍රභවය විශාල වෝල්ටීයතාවක් නම් ඒකට මේ සංග්‍රහිත පරිපථයක් සම්බන්ධ කරන්න බැරි වෙනවා. අපිට ඒක මොකද කරන්නේ? ඒක අර පරිණාමකයක් වගේ කරි භාවිතා කරලා අවුල් කරලාමයි සංග්‍රහිත පරිපථයට දෙන්න වෙන්නේ. ඒකට කෙලින්ම මේ සංග්‍රහිත පරිපථයට සම්බන්ධ කරන්න බෑ. අපිට අවශ්‍ය නම් මොකක්ද උපකරණය? අවකර පරිණාමකයකින් වෝල්ටීයතාව අඩු කරලා ඒ අඩු කරපු වෝල්ටීයතාව තමයි සංග්‍රහිත පරිපථයට දෙන්න වෙන්නේ. ඉතින් ඒක කාර්යදරයක්. ඉතින් ඒක අවාසියක්. මොකද විශාල වෝල්ටීයතාව වලට සංග්‍රහිත පරිපථ වැඩ කරන්නේ නැහැ. පිච්චිලා යනවා. අනිවාර්යෙන් වෝල්ටීයතාව අඩු කරලා තමයි පරිපථයට දෙන්නේ. ඉතින් ඒක පොඩි කරදරයක්. ඊළඟ එක අර වාසියක්ම තමයි දැන් ඔය අවාසියක් විදිහට ලියලා තියෙන බලන්න. සංග්‍රහිත පරිපථයක එක් උපාංගයක් පමණක් ක්‍රියාවිරහිත වුවද සම්පූර්ණ පරිපථයම ඉවත් කළ යුතු වීම.
එනම් අලුත් ක්‍රියා කළ නොහැකි. මේ කියන්නේ දැන් අපි දන්න සංග්‍රහිත පරිපථය ඇතුලේ මම කිව්වා උපාංග ගොඩාක් තියෙනවා. ඔන්න ඕක ඇතුලේ තියෙන එක ඩයෝඩයක් විතරක් පිච්චුණා කියලා හිතන්නකෝ. වැඩ කරේ නැහැ කියලා හිතන්න. දැන් අපිට මේ ඩයෝඩේ විතරක් හදන්න බෑනේ. අපිට අනිවාර්යෙන් මුළු පරිපථයම අයින් කරලා අලුත් එකක් දාන්න වෙනවා. තේරෙනවද? ඒකයි ඔය කියන්නේ. එක උපාංගයක් පමණක් ක්‍රියාවකට හේතුවද මුළු පරිපථයම ඉවත් කරලා අලුත් එකක් දාන්න වෙනවා. ඒ කියන්නේ අපිට රෙපෙයා කරන්න බෑ. තේරෙනවද? දැන් IC එකක් නැති පරණ ඉස්සර සර්කිට් බෝඩ් එක ගන්න ඩයෝඩේ හොයලා පිච්චිච්ච ඩයෝඩේ අයින් කරලා අලුත් ඩයෝඩයක් ඒ જાති එකක් එතනට දානවා. එතකොට වැඩේ හරි. හැබැයි සංග්‍රහිත පරිපථය ඇතුලේ ඕක හොයන්න බෑනේ. ඒතර අලුත් පරිපථයම දාන්න. කියනවා ඒක වාසි පිට ගන්නවා. දැන් අලුත් IC එකක් දාපුවම වැඩේ හරි. හැබැයි ඒක අවාසියකුත් වෙනවා මොකද? එක ඩයෝඩයක වැරද්ද හින්දා අපිට මුළු උපකරණයම මාරු කරන්න වෙනවා. පරිපථයම. උපකරණය නේ පරිපථය. ඉතින් අපිට ඔක අලුත් වැඩියා කර කර ඉන්න බෑ. අපි කියන ඔකට රිපෙයා කරන්න බෑ. හැබැයි මොකද කරන්නේ? අපිට උන රිප්ලේස් කරන්න. මාරු කරන්න පුළුවන්. අන්න ඒ වගේ. රිපෙයා කර කර ඉන්න බෑ. IC තියෙන පරිපථ IC එක රිප්ලේස් කරන්න පුළුවන්. අලුත් එකක් ගෙනලා දාන්න පුළුවන්. ඒක අර රිපෙයා කරන්න නොහැකි වීමත් අවශ්‍යයක් විදිහට තමයි ගන්න. ඊට පස්සේ අපි ගත්තොත් බලන්න එක සංග්‍රහිත පරිපථයක් මත පරිණාමක වැනි උපකරණ නිර්මාණය කළ නොහැකි වීම. අවශ්‍ය විට එවැනි උපාංග පරිපථයට පිටින් සම්බන්ධ කිරීමට සිදුවේ. ඒ කියන්නේ සංග්‍රහිත පරිපථයක ඇතුලේ ඕනෑම උපකරණයක් නිර්මාණය කරන්න බෑ. දාරිත්‍රක පුළුවන්, ඩයෝඩ පුළුවන්, ට්‍රාන්සිස්ටර් පුළුවන්, ප්‍රතිරෝධක පුළුවන්. හැබැයි පරිණාමක වගේ උපකරණ බෑ. ඉතින් පරිණාමකයක් පරිපථයකට සම්බන්ධ කරොත් ඒක අපි පිටින් තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් එතකොට අර ඒක තමයි මම කියවර වෝල්ටීයතාව අඩු කරලා දෙන්න බෑ මේ පරිපථයට. ඉතින් අර වෝල්ටි ඒකට අවශ්‍ය කරන පරිණාමකයේ ලින්ක් සෙට් කරන්න ඕන. ඒවා IC එක ඇස්සේ නිර්මාණය කරන්න බෑ. ඉතින් ඒකත් පොඩි කරදරයක්. අර හැම එකක්ම IC එක ඇස්සේ නිර්මාණය කරන්න බැරි වීම. උදාහරණේ පරිණාමක. අන්න ඕක අවාසියක්. ඒතර ඒ වගේ අවාසි තියෙනවා. ඉතින් වාසි අවාසියමත් බලාගෙන යන්න. හොඳේ. හරි. ඊට පස්සේ දැන් අපි කාරකාත්මක වර්ධක ගැන කතා කරනවා. ඒ කියන්නේ මම කිව්වේ සංග්‍රහිත පරිපථවල උපකුලකයක් තමයි ඔය කාරකාත්මක වර්ධක කියන්නේ. ඒ කියන්නේ සංග්‍රහිත පරිපථ වර්ග තියෙනවා එක එක ඒවා. ඒකෙන් එක જાතියකට අපි කියනවා කාරකාත්මක වර්ධක. අපි ඉංග්‍රීසියෙන් කියනවා operational amplifiers කියලා. එතකොට කාරකාත්මක වර්ධකයක් කියන්නේ අපි පාවිච්චි කරන සංග්‍රහිත පරිපථ වර්ගයක්. ඔය වර්ගත් ගොඩක් තියෙනවා. තේරුණාද? දැන් කාරකාත්මක වර්ධක වර්ගත් ගොඩක් තියෙනවා. ඕකෙන් අපේ සිලබස් එක ඇතුළට එක වර්ගයක් ගැන විතරක් අපි කතා කරනවා. අපි ඒකට කියනවා IC 741 කියන වර්ගය ගැන තමයි අපි කතා කරන්නේ. තේරුණාද? ඔක්කොම කතා කරොම ලොකු කාරකාත්මක වර්ධකම වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕකෙන් එකක් විතරක් සිලබස් එක ඇතුළේ තියෙනවා. ඒ වර්ගයට අපි කියන්නේ IC 741. ඉතින් ඔය වර්ගය ගැන පමණක් අපි ඉගෙන ගන්නවා. බලමු IC 741 කියන්නේ ඔන්න ඔය වගේ කාරකාත්මක වර්ධකයක්. අග්‍ර 8ක් තමයි තියෙන්නේ. තේරුණාද? එතකොට දැන් අග්‍ර නම් කරන හැටි අපි ඉගෙන ගත්තා. 741 කාරකාත්මක වර්ධකයේ අග්‍ර 8ක් තියෙනවා. එතකොට ඔය කාරකාත්මක වර්ධකයේ උඩින් බැලුවම පේන විදිහනේ. බාහිර පෙනුමනේ ඇඳලා තියෙන්නේ. හැබැයි ඔකේ පරිපථ සංකේතය ඒ වගේ. ත්‍රිකෝණයක් දාලා ත්‍රිකෝණයේ අග්‍ර පහක් සම්බන්ධ කරලා තියෙනවා. නේද? කුරු පහක් නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ වම් පැත්තේ එක තැනක ධන කියලා ලකුණක් තියෙනවා අතන නේද? ඍණ ලකුණක් තියෙනවා. ඒකට එහෙම ඔන්න ඔක තමයි කාරකාත්මක වර්ධකයේ පරිපථ සංකේතය. එතකොට
පොඩි ප්‍රශ්නකුත් ඔයගලන්ට එනවා ඇති. බාහිර පෙනුමේ අග්‍ර 8ක් තියෙනවා. පරිපත සංකේතයේ අග්‍ර 5යි තියෙන්නේ නේ. ඒ කියන එකට උත්තරයක් මම පස්සේ දෙන්නම්. ඒ කියන්නේ මේ මම ඒක තව ටිකකින් කියලා දෙන්නම්. හරි. දැන් ওই අග්‍ර පහ අපි අවධානය යොමු කරන්නේ පරිපත සංකේතයේ දිහාට දකුණු පැත්තකට. ඒ අග්‍ර පහට අපි නම් පහක් දෙනවා. අපි එකකට කියනවා ඔන්න ඍණ අග්‍රයට අපි ඒක V2 කියලා කියනවා. අපවර්තන ප්‍රධානය කියලා කියනවා. ඒක නිකන් දැන්ට මතක තියාගන්නකො. ඒකට කියන්නම්. ඊට පස්සේ ධන අග්‍රය ධන කියලා තියෙන අග්‍රයට කියනවා අපවර්තන නොවන ප්‍රධානය කියලා කියනවා. ඒක V1 කියලා කියනවා. ඊට පස්සේ උඩ ඔන්න ඔකට ධන සැපයුම් වෝල්ටේජතාව නැත්නම් අපි කියන ධන VS. කියන්නේ කියනවා යටට තියෙනවා ඍණ සැපයුම් වෝල්ටේජතාව. ඍණ VS. එතකොට ඔය අග්‍ර දෙක තමයි යෝගේ සප්ලයි වෝල්ටේජ් එක දෙන්නේ. කියන්නේ සැපයුම් වෝල්ටේජ් එක කියන්නේ ඔය කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වෙන්න නම් ඔකට පිටින් ශක්තියක් සපයන්න ඕන වෝල්ටේජතාවක්. අන්න ඒ වෝල්ටේජතාව සපයන්නේ ඔය ධන සහ ඍණ සැපයුම් වෝල්ටේජතාව දෙක අතරට. එතන ඕනම එකක් වැඩ කරන්න අපි පිටින් වෝල්ටේජතාව දෙන්න ඕන. ඒ දෙන්න ඕන වෝල්ටේජතාව තමයි ඔය ධන VS සහ ඍණ VS කියලා කියන්නේ. ඊට පස්සේ අවුට්පුට් එක ගන්න අග්‍රයට අපි කියනවා ප්‍රතිදාන අග්‍රය V0 කියලා කියනවා. එතකොට ඔන්න ඔය අග්‍ර පහ තමයි අපිට වැදගත් වෙන්නේ. ඇත්තටම ඔය අග්‍ර පහ අර බාහිර පෙනුමත් එක්ක ගත්තොත් ඔය අග්‍ර පහ ඔය අග්‍ර 8ට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට අපවර්තන නොවන ප්‍රධානයේ සම්බන්ධ වෙලා තියෙනවා තුන්වෙනි අග්‍රයට. ඊට පස්සේ අපවර්තන ප්‍රධානයේ තියෙන්නේ අංක 2 අග්‍රයට. ප්‍රතිදාන අග්‍රය තියෙන්නේ අග්‍ර 6 වෙනි අග්‍රයට සම්බන්ධ වෙලා. ඍණ සැපයුම් වෝල්ටේජතාව කියන්නේ 4 වෙනි අග්‍රය. ධන සැපයුම් වෝල්ටේජ් 7 වෙනි අග්‍රය. ඒ වගේ කියන්නේ අපිට ධන සැපයුම් වෝල්ටේජතාව දෙන්න ඕන නම් 7 වෙනි අග්‍රයට තමයි ඒක දෙන්නේ. ඍණ සැපයුම් වෝල්ටේජතාවක් ඔකට දෙන්න ඕන නම් 4 වෙනි අග්‍රයට දෙනවා. අපවර්තන ප්‍රධානයට ඉන්පුට් එකක් දෙන්න ඕන නම් 2 වෙනි අග්‍රයට දෙනවා. අපවර්තන නොවන ප්‍රධානයට ඉන්පුට් එකක් දෙන්න ඕන නම් අපි 3 වෙනි අග්‍රයට දෙනවා. ප්‍රතිදානය එළියට ගන්නේ කීයද? ප්‍රතිදාන අග්‍රය කියන්නේ අරගෙන අංක 6. එතකොට බාහිර පෙනුමේ 2 3 4 6 සහ 7 කියන අග්‍ර පහට තමයි ඔය අපි තෝරාගත්ත අග්‍ර පහ සම්බන්ධ වෙන්නේ. එහෙනම් එතකොට අර පළවෙනි අග්‍රයට මුකුත් සම්බන්ධ වෙලා නැහැ. පස්වෙනි අග්‍රයටත් සම්බන්ධ වෙලා නැහැ. 8 වෙනි අග්‍රයටත් සම්බන්ධ වෙලා නැහැ. ඇත්තටම මේ පළවෙනි අග්‍රයයි පස්වෙනි අග්‍රයට නම් තේරුමක් තියෙනවා. ඒකට අපි ඒක අපේ සිලබස් එකේ නැති හින්දා අපි ඒව ගැන කියලා දෙන්නේ නැහැ. අපි ඒවට කියන අභිශුන්‍ය සීරු මාරු කියලා. ඉතින් අර අපිට අදාළ වෙන්නේ ඔය අග්‍ර පහ විතරයි. තේන. ඉතින් අර ඉතුරු අග්‍රත් පළවෙනි අග්‍රය සහ පස්වෙනි අග්‍රයට සම්බන්ධ වෙනවා. 8 වෙනි අග්‍රය නම් නිකන් තියෙන්නේ. ඒක මේ පරිපතයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් අග්‍රයක්. කොහෙවත් සම්බන්ධ වෙන්නේ නැහැ. නිකන් මං හිතන්නේ ඔය දෙපැත්ත සමමිතික වෙන්න එපයි. වම් පැත්තේ අග්‍ර 4 නම් දකුණු පැත්තේ අග්‍ර 4ක් තියෙන්න එපයි. ඒකින්ද නැත්නම් අග්‍ර 7ක් තිබ්බොත් නිකන් කැතයි වගේනේ. ඒකින්ද නිකන් බොරුවට 8 වෙනි අග්‍රය දාලා තියෙනවා. ඒක ඇත්තටම පරිපතයට සම්බන්ධ වෙලා නැහැ. ඒක නිකන් තියෙන්නේ. හැබැයි පළවෙනි අග්‍රය පස්වෙනි අග්‍රය සම්බන්ධයි. ඒනට ඒවා අපේ සිලබස් එකේ ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැති හින්දා මම ඉතින් ඒක අපි කතා කරන්නේ නැහැ. ඒකින්ද ඒක චුට්ටක් ඒක ඔයගොල්ලෝ කරන්න එපා. අර සම්බන්ධ වෙන අග්‍ර පහක් ගැන අපි දැනගන්න ඕන. දෙවෙනි අග්‍රයට සම්බන්ධ වෙන්නේ කොකද? අපවර්තන ප්‍රධානය. තුනට සම්බන්ධ වෙන්නේ මොකක්ද? අපවර්තන නොවන ප්‍රධානය. අන්න එහෙම මතක තියෙන්න ඕන. හතර මොකක්ද? ඍණ සැපයුම් වෝල්ටේජතාව. 6 මොකක්ද? 6න් තියෙන්නේ ප්‍රතිදාන අග්‍රය. 7 මොකක්ද? 7 තමයි ධන සැපයුම්
ඔය දන්න ඔහොම මතක තියෙන්න ඕන. ඒක එච්චර ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඔන්න ඕක තමයි සම්බන්ධ කරන විදිය. පොඩ්ඩක් ඕගොල්ලෝ ඔය රූපේ පැත්තකින් ඇඳ ගන්නවද? ඔය රූප දෙක. අපිට ඉස්සරහට කතා කරද්දී ඕක පැත්තක තිබ්බොත් ලේසි. පොඩි කටු වැඩ කොලයක ඔය රූප දෙක ඇඳ ගන්න හරියට. විනාඩි 4ක් විතර දෙන්න. විනාඩි 4ක් 5ක් දෙන්නම් හරියට ඇඳ ගන්න. දාන රින ලකුණු මුකුත් මාරු කරගන්න නැතුව හරියට ඇඳ ගන්න. විනාඩි 2ක් විතර දෙන්නම්. විනාඩියක් ගන්න. එච්චර ගැටලුවක් කරගන්න බෑ නිකන් නම් ටිකක් විතරයි කියලා හිතා ගන්නකො. ඒකයි. ඔගේ තේරුම් ටික ටික ඉගෙන ගන්නවා. අපවර්තන ප්‍රදානය කියන්නේ මොකක්ද? එහෙම පස්සේ ඉගෙන ගන්නවා. දැන් ඔය නම් ටික පොඩ්ඩක් ලියාගෙන තියාගන්න. හරිනේ. තව තප්පර 15ක් ගන්න. හොඳයි. ඊට පස්සේ අපි දැන් මම කිව්වා එතන අපි මේ පාඩම පිටින් අත ගන්නෙ. එතන අභ්‍යන්තරයට යන්නේ නැහැ. මොකද අභ්‍යන්තරයේ තියෙන පරිපථය ගොඩක් සංකීර්ණයි. දැන් ඒකින්ද අපි මේ පිටින් තමයි අත ගන්න. මෙහෙම ප්‍රදානයක් දුන්නොත් මේ වගේ ප්‍රතිදානයක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි අපි පාඩම් කරන්නේ. එහෙම එකක් දුන්නම අර වගේ එකක් ලැබෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නේ නැහැ. අපි බස් එක දාලා නැහැ. දැම්මත් ඔක අපිට තේරුම් ගන්න අමාරු වෙනවා. දැන් අපි බලමු. දැන් මොකද කියන්නේ? අපවර්තන නොවන ප්‍රදානයට වෝල්ටීයතාවයක් ලබා දී. ඉතින් අපි දන්නවා ඍණට
එතන උඩ පරිපතේ මේ ඍණ ලකුණ ගාවට සම්බන්ධ කරන එකට අපි කිව්වා අපවර්තන ප්‍රධානය. ඔයට ධන ලකුණට තියෙන අක්‍රයට කිව්වා අපවර්තන නොවන ප්‍රධානය. ඉතින් අපි දැන් ප්‍රධානයක් දෙන්නේ මොකටද? වෝල්ටේජතාවක් දෙන්නේ අපවර්තන නොවන ප්‍රධානයට. ඉතින් අපි ඒක Vi ඔන්න ඉන්පුට් එක ඔතනින් දෙනවා. වෝල්ටේජතාවක් දෙනවා විභවය. දැන් ඔකටනේ ඉන්පුට් එක දෙන්නේ. දාර උඩ අපවර්තන ප්‍රධානයට ඉන්පුට් එකක් දෙන්නේ නැති හින්දා අපවර්තන ප්‍රධානය භූගත කරලා තියෙනවා. ඉතින් හරි කියන්නේ එතන විභවය එතන භූගත කරා. එතන විභවය කියන්නේ කීයද? භූගත කරා නම් වෝල්ට් බිඳුවයි. හැබැයි අපවර්තන ප්‍රධානයට අපවර්තන නොවන ප්‍රධානයට Vi කියලා ඉන්පුට් එකක් දෙනවා. දැන් අපි බලන්නේ ඒකත් එක්ක Vout කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ Vi එක්ක Vout වෙනස් වෙන විදිය ඉගෙන ගන්නවා. අපි බලමු කොහොමද Vi එක්ක Vout වෙනස් වෙන්නේ කියලා. අපි හිතමු උදාහරණයක් ගමු මෙන්න මේ වගේ අවස්ථාවක්. නිකන් ඒ කියන්නේ Vi ගේ අගය මෙතන විභවය මේ හරියේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැතුව නියතව තිබ්බොත්. මේ කියන්නේ සරල වෝල්ටේජතාවක් නේ. ප්‍රත්‍යාවර්ත ගන්න නෙවෙයි. සරල වෝල්ටේජතාවක් දුන්නොත් Viට. Vout එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? වර්ධනය වෙනවා. ඒක තමයි වර්ධකයක් කියලා කියන්නේ. ඔකට කාරකාත්මක වර්ධකයක්. කියන්නේ මෙයාට පුළුවන් මොකද වෝල්ටේජතාව වර්ධනය කරන්න. මෙහෙන් දෙන ඉන්පුට් එක එහා පැත්තෙන් වැඩි වෙලා එනවා. අවුට්පුට් එක වැඩි වෙලා එනවා. එතකොට ඔක වෙන්නේ කොහොමද කියන එක දැන් හිතන්නේ නැහැ. තේරුණා? ඒක අපිට අදාළ නැහැ. කොහොම වෙනවා කියලා දැනගත් එක තමයි කරන්නේ. එහෙනම් අපිට ඉගෙන ගන්න පුළුවන් සරල වෝල්ටේජතාවක් දුන්නොත් වර්ධනය කරගන්න පුළුවන් ඔය විදිහට. කී ගුණයකින් වැඩි වෙනවද කියන එක අපි කොහොම වර්ධනය කරගන්න පුළුවන් කියලා තේරෙන්න ඕන. හරි. එන්න එක එකක්. ඊට පස්සේ අපි බලමු ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව දුන්නොත් වක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය වගේ එකක් දුන්නොත් මතක තියාගන්න ඒක අතන Vi නෙවෙයි. එතන ඉන්න ඕන පොඩ්ඩක් ඉන්න. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් දුන්නොත් ඒකත් වර්ධනය වෙනවා. ඔන්න ඔය විදිහට වර්ධනය කරගන්න පුළුවන්. දැන් තේරෙනවද ඔගේ වාසිය? කියන්නේ වර්ධකයක් වෙනවා. වෝල්ටේජතාව ඉන්පුට් එක වර්ධනය කරගන්න පුළුවන්. ඇම්ප්ලිෆයර් එකක් කියනවා. ඇම්ප් එකක් කියලා අපි කියන්නේ. ඒ වගේ එකක් තමයි. ඇම්ප්ලිෆයර් වර්ධනය කරගන්න පුළුවන්. ඒ විදිහටම අනිත් පැත්තේ වර්ධනය කරලා එළියට ගන්නවා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව. හරි. දැන් ඔය අපි කතා කරපු අවස්ථා දෙකේම ඉන්පුට් එක දුන්නේ මොකටද? ඉන්පුට් එක දුන්නේ අපවර්තන නොවන ප්‍රධානයට. මේකට දැනට නේ. දැන් අපි ඊළඟට කතා කරනවා අනිත් එකට ඉන්පුට් එක දුන්නොත්. ඒ කියන්නේ මෙන්න මෙයාට ඉන්පුට් එක දුන්නොත්. ඊළඟ මෙයාව භූගත කරන්න පුළුවන් අපිට. අන්න එහෙම කරොත් මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. කියන්නේ ප්‍රධානයට ඉන්පුට් එකක් දෙනවා Vi. එතකොට අපවර්තන නොවන ප්‍රධානය භූගත කරනවා. පේනවනේ භූගත කළානේ. එතන ඉබේ බිඳුව. ඊළ බලනවා Vout එක මොන වගේද කියලා. හරි. අපි බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. අපි මුලින්ම දීලා බලමු සරල වෝල්ටේජතාවක්. සරල වෝල්ටේජතාව දුන්නොත් අපවර්තන ප්‍රධානයට වර්ධනය වෙනවා. හැබැයි ඍණ වෙලා. තේරෙනවද? මේ දැන් ප්‍රස්ථාරය ඇන්දේ ඍණ පැත්තේ ආ. ඒක ඍණ වෝල්ටේජතාවක් ලැබෙන්නේ. හැබැයි වර්ධනය වෙලානේ. මෙන්න මේ උසට වඩා මේ උස වැඩිනේ. ඒ කියන්නේ වර්ධනය වෙලා හැබැයි ධන ඍණ මාරු වෙලා තමයි අවුට්පුට් එක ලැබෙන්නේ. ඒකත් මතක තියාගන්න.
අපවර්තන ප්‍රදානයට වෝල්ටේජතාවක් දුන්නොත් වර්ධනය වෙනවා. හැබැයි අපවර්තනය වෙලා. එතන ඒකට කියන නමෙන්ම තේරෙනවානේ අපවර්තන ප්‍රදානය කියන්නේ මොකද්ද? ප්‍රදානය ඉන්පුට් එක අපවර්තනය කරනවා කියන එක තමයි. ඒ කියන්නේ ධන වෝල්ටේජතාවක් දුන්නොත් එහා පැත්තෙන් වර්ධනය වෙනවා හැබැයි ඍණ වෙලා. මේ පැත්තෙන් ඍණ එකක් දුන්නොත් එහා පැත්තෙන් වර්ධනය වෙනවා ධන වෙලා. තේරෙනවද? ඒ කියන්නේ ධන ඍණ මාරු වෙලා තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඕවා මතක තියාගන්න. මෙහෙම දුන්නොත් අර විදියට එනවා කියලා මතක තියාගත්තා තමයි. හොඳයි. අපි ඊළඟට බලමු. මට මෙතන විනාඩියක් දෙන්න. හරි. දැන් අපි බලමු අපවර්තන ප්‍රදානයට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් දුන්නොත් මොකද වෙන්නේ? දැන් අරකම තමයි. වර්ධනය වෙනවා ධන ඍණ මාරු වෙලා. ඔන්න ඔය විදිහට. තේරුණා? අර උඩයට මාරු වෙනවා. ඒතර ධන තිප් එක ඍණ වෙනවා. ඍණ තිප් එක ධන වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. මේක ධන නෙවෙයි. ඒක දැන් ඍණ වෙලා තියෙන්නේ මේක ධන වෙලා තියෙන්නේ. අර ධන තිප් එක ඍණ වෙලා ඍණ තිප් එක ධන වෙලා හැබැයි වර්ධනය වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවල ඔන්න ඔය වගේ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔක මතක තියාගන්න. එතකොට හරි. ඊට පස්සේ හරි අපි හතරක් කතා කරා. අපවර්තන ප්‍රදානයට හරි. මේක අපවර්තන වන ප්‍රදානය හොඳයි. අපවර්තන වන ප්‍රදානයනේ. ඒක හරිනේ. ධන ඍණ මාරු වෙලා තමයි වර්ධනය වෙන්නේ. හරි. දැන් මම පොඩි වෙලාවක් දෙන්නම් මේ ටික ඇඳ ගන්න. පොඩ්ඩක් ඇඳ ගන්නවද ඔයගොල්ලෝ? අපි ආපහු පළවෙනි අවස්ථාවට යන්. කටුවට ඇඳ ගන්නකෝ. අපවර්තන නොවන ප්‍රදානයට සරල වෝල්ටේජතාවක් දුන්නොත් ප්‍රතිදානය මේ විදිහට ලැබෙනවා. පරිපතයයි ඒකට අදාළ ප්‍රස්ථාර දෙක ඇඳ ගන්න. විනාඩි දෙකක් තුනක් දෙන්න. ඉන්පුට් එක ඔය ධනට දුන්නොත් නැත්නම් අපවර්තන නොවන ප්‍රදානයට දුන්නොත් අවුට්පුට් එක අර විදිහට එනවා. විනාඩි 3ක් දෙන්න. මාතෘකාවත් ලියා ගන්න. නැත්නම් පස්සේ බලද්දි පැටලෙයි කොහමත් මම නෝට් එක දානවා. ඒ වුණාට දැන්ට අපිට මේ ඉස්සරහට කතා කරන එකට ඕක ළඟ තිබ්බොත් ලේසි. ඒකයි. අපවර්තන නොවන ප්‍රදානයට වෝල්ටේජතාවක් ලබා දී. ඒකට අපවර්තන නොවන ප්‍රදානය තමයි ඉන්පුට් එක දෙන්නේ. එතකොට අවුට්පුට් එක වැඩි වෙලා ලැබෙනවා. වර්ධනය වෙනවා. තව විනාඩියක් ගන්න. ඔය විදිහට ඉන්පුට් එකක් දුන්නොත් අර විදිහ අවුට්පුට් එක ලැබෙනවා කිව්වනම් හරි. මතක නම් හරි. තව තත්පර 30ක් ගන්න.
හොඳයි කාලය ප්‍රමාණවත් දැන් ඊළඟට අපි කතා කරේ මොකද්ද ඔය පරිපතයම තමයි හැබැයි දැන් සරල වෝල්ටීයතාවක් නෙවෙයි දුන්නේ දැන් දෙන්නේ මොකද්ද ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව ඔය විදිහ වෝල්ටීයතාවක් දුන්නම අවුට්පුට් එක මොකක්ද කිව්වේ ඕක වර්ධනය වෙලා ලැබෙනවා හරි දැන් ඕකත් ඇඳගන්න දැන් පරිපතය යන්දින්න එපා කලි පරිපතයම තමයි ඉන්පුට් එකයි අවුට්පුට් එකයි තමයි වෙනස් වුනේ ඔය ප්‍රස්ථාර දෙක අර කලින් ප්‍රස්ථාර දෙකට පහලින් ආපහු ඇඳගන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් දුන්නොත් අර විදිහ අවුට්පුට් එකක් ලැබෙනවා ඒකට විනාඩි දෙකක් දෙන්නම් ප්‍රස්ථාර දෙක හරියට අඳින්න තේන දැන් ඕකේ මෙහෙමයි මේ විස්තරය වෙනස් වෙනවා වැඩි වෙලා ආවර්ත කාලය ඒව මුකුත් වෙනස් වෙන්නේ නැහැ සංඛ්‍යාත වෙනස් වෙන්නේත් නැහැ විස්තරය විතරක් වැඩි වෙනවා ප්‍රස්ථාර දෙක විතරක් ඇඳගන්න දෙපැත්තෙන් අර පරිපතයමනේ ඒකින්ද පරිපතය ආයන් ඉන්න එපා ඉන්පුට් එක අපවර්තන නොවන ප්‍රධානයට දෙන එක තව විනාඩියක් දෙන්නම් හරි තව තප්පර 30ක් ගන්නකො හොඳයි අපි එහෙනම් දැන් ඉන්පුට් එක දෙමු අනිත් අග්‍රයට ඍණට ඍණ අග්‍රයට කියන්නේ මේ අපවර්තන ප්‍රදානයට ඉන්පුට් එක දීලා අපවර්තන නොවන ප්‍රදානේ භූගත කරමු එතන දැන් අර අපවර්තන ප්‍රදානේ භූගත නොවන ප්‍රදානේ භූගත කරලා ඉන්පුට් එක දෙනවා අපවර්තන ප්‍රධානයට තොර ඉදිරියට ඉන්පුට් එකක් දුන්නොත් වර්ධනය වෙනවා ධන ඍණ මාරු වෙලා. හරි. ඔය මාතෘකාව ආපහු ලියාගෙන පරිපතය ඇතැඳලා ප්‍රස්ථාර දෙක ඇඳගන්න. විනාඩි 3ක් දෙන්න. ඔය විදිහ ඉන්පුට් එකක් දුන්නොත් මේ විදිහ අවුට්පුට් එකක් ලැබෙනවා. ඔය විදිහේ පරිපතයකට. තව විනාඩියක් ගන්න. තව තත්පර 30ක් ගන්න. හරිනේ කාලේ. හරි.
අපි ඊළඟට බලමු මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් මම අර මිස්ටේක් එකක් තිබ්බා. හරි. එතකොට දැන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් දුන්නොත් ඔකට අපවර්තන වල ප්‍රධානය වර්ධනය වෙනවා උඩයට මාරු වෙලා. හරි. දැන් ඇඳ ගන්න. දැන් ආය මාතෘකාව ලියන්න අවශ්‍යත් නැහැ. පරිපතය ඇඳ ගන්න අවශ්‍යත් නැහැ. කලින් එකමනේ ප්‍රස්ථාර දෙක විතරක් ඇඳ ගන්න. විනාඩි දෙකක් දෙන්න. මතක තියන්න. උඩයට මාරු වෙලා තමයි වර්ධනය වෙන්නේ. මොකද අපවර්තන ප්‍රධානයට තමයි වෝල්ටීයතාව දුන්නේ. තව විනාඩියක් ගන්න. හරිද? තව තප්පර 30ක් ගමු. හොඳයි. ඒ කොටස හරිනේ. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. බලන්න පොඩ්ඩක් මාතෘකාව සපල ප්‍රධාන වෝල්ටීයතාව. අපි Vi කියලා ගන්නවා. ඒ කියන්නේ සපල ප්‍රධාන වෝල්ටීයතාව දැන් අර ඔය දීලා තියෙන රූපෙ දිහා බලන්නකෝ. දැන් අර එකක්වත් බුහුගත කරලා නැහැ. අපවර්තන නොවනක්‍රයට V1 කියලා වෝල්ටීයතාව දීලා තියෙනවා. අපවර්තන කියන්නේ ඉන්පුට් දෙකක් එකපාර දීලා. ප්‍රධානයන් දෙකක් අග්‍ර දෙකට එකපාර වම් පැත්තෙන් ඇතුල් කරලා අවුට්පුට් එක මොකක්ද කියලා හොයලා බලන්න වගේ දෙයක් තමයි කරන්නේ. එතකොට එහෙම දෙකක් දුන්නත් අපි තේරෙනවද? ප්‍රධානයන් දෙකක් දුන්නත් අග්‍ර දෙකට වම් පැත්තෙන් මෙයා ප්‍රධානය කියලා දෙකක් ගන්නෑ. ඒ කියන්නේ ඔය අපලාගේ තමයි ගන්නෙ. කියන්නේ V1 V2 දුන්නොත් එයා ඉන්පුට් එක කියලා ගන්නේ V1 ඍණ V2. තේරෙනවද වෙනස? තේරෙනවද? අපි හිතමු ඔන්නම් මම අගයන් ටිකකුත් දාන්න. අපි හිතමු මම මේ V1 කියලා මේ පැත්තෙන් දුන්න ධන 5ක්. ඊට V2 වෙන අග්‍රයෙන් මම දෙනවා ධන 2ක්. එන Vi කියන්නේ කීයද? V1 ඍණ V2. ඒ කියන්නේ 5 V2 කියන්නේ 2නේ. එතකොට එයා ඉන්පුට් එක කියලා ගන්නේ වෝල්ට් 3ක්. අන්න ඔය වගේ. වෙනස තමයි ඉන්පුට් එක කියලා එයා ගන්න. ඉතින් ඒකින්ද ඔය දෙන්නටම ප්‍රධාන දෙකක් දුන්නොත් ඉන්පුට් එක වෙන්නේ V1 ඍණ V2. මතක තියාගන්න ධන කියන්නේ V1 ඍණ V2 මිසක් V2 ඍණ V1 අන්නේ විදිහට තමයි ගන්න. ඉන්පුට් දෙකටම දුන්නොත් ඉන්පුට් වෙනස තමයි ඉන්පුට් එක. නැත්නම් ප්‍රධානයේ විදිහට ගන්න. හරි. එතකොට ඒක දැන් ඔකත් චුට්ටක් ඇඳලා ලියා ගන්න. පරිපතේ ඇඳලා සපල ප්‍රධාන වෝල්ටීයතාව Vi කියන්නේ V1 ඍණ V2. විනාඩියක් දෙකක් දෙන්න. නේද? නිකන් අහගෙනම වගේ කම්මැලිත්නේ. ඒකින්ද පොඩ්ඩක් මේ ලියමු.
හරිනේ හොඳයි අපි ඊළඟට තව මාතෘකාවක් ඉගෙන ගන්නවා වෝල්ටියතා ලාභය කියලා එකක්. ඒ කියන්නේ කාරකාත්මක වර්ධකයකට තියෙන වෝල්ටියතා ලාභයක්. වලට මතකද අපි මේ ට්‍රාන්සිස්ටර් වලත් කරා වෝල්ටියතා ලාභය කියලා එකක්. ඒ වගේම එකක් තමයි මේකත්. වෝල්ටියතා ලාභය. අපි හැබැයි එතන දාපු සංකේතය නෙවෙයි මෙතන දාන්නේ. අපි එතන දැන් VG කියලානේ මතක නම් වෝල්ටේජ් ගේන් කියලා අපි කරා VG කියලා. මෙතන අපි වෝල්ටියතා ලාභයට දාන්නේ කැපිටල් A අකුර. එතකොට වෝල්ටියතා ලාභය කියන්නේ ප්‍රතිදාන වෝල්ටියතාව අවුට්පුට් එක ප්‍රධාන වෝල්ටියතාවට දරන අනුපාතය VIට සඵල ප්‍රධාන වෝල්ටියතාවට. එතකොට VI කියන එක අපි දැන් ටික කලින් කරගත්තා V1 ඍණ V2 වෙනවා කියලානේ. එහෙනම් VI වෙනුවට මට ලියන්න පුළුවන් V1 ඍණ V2. ඕක සාමාන්‍ය අපි පාඩම් කරන්නේ ওই විදිහට නෙවෙයි. අපි V note උක්ත කරගන්නවා. එතකොට අපිට නම් V note සමානයි A වාරයක් V1 ඍණ V2. අපි පාඩම් කරන සමීකරණය මෙන්න මේක. මොක තමයි අපේ කාරකාත්මක වර්ධකවල අපි පළවෙනියටම ඉගෙන ගන්න සමීකරණය. කියන්නේ V out ප්‍රතිදාන වෝල්ටියතාව සමාන වෙනවා නේද? V out සමාන වෙනවා ප්‍රතිදාන වෝල්ටියතාව වෝල්ටියතා ලාභයේ වාරයක් මේ V1 ඍණ V2 කියන්නේ ප්‍රධාන වෝල්ටියතාව. නැත්නම් සඵල ප්‍රධාන වෝල්ටියතාව. එතකොට ප්‍රධාන වෝල්ටියතා ලාභයෙන් වැඩි කරාම ප්‍රතිදාන වෝල්ටියතාව අපිට ලැබෙනවා. ඉතින් ඕක තමයි අපේ සමීකරණය. හරි. දැන් ආය අලුතෙන් අඳින්න එපා රූපේ. කලින් රූපේටම ඔය ටික එකතු කරගන්න. මෙන්න මෙතනින් පහළ ටික එකතු කරගත්තා නම් හරිනේ. විනාඩියක් දෙන්න. ඔය ටික එකතු කරලා සමීකරණය ලියලා කොටු කරගන්න. දැන් ඔක නෝට් එකේ නෙවෙයි මම ඔය ලියන්න කියන්නේ. ටුවට් එක වෙනම කටු වැඩ හරි වෙනම පොතක හරි ළඟ තියෙන එක. නෝට් එක පස්සේ ලියා ගන්න මම නෝට් එකේ මේකක් දාන්නේ තියෙන්නේ. ෆොටෝස් ටිකක්. ඔය වචන ටික ලියන්න අකුරු ටික ලියන්න තියෙන්නේ නේ. හොඳයි. ඊට පස්සේ අපි බැලුවොත් මෙන්න මේ කැපිටල් A වෝල්ටියතා ලාභය කියන අගය ගොඩාක් ලොකු අගයක්. කැපිටල් A ඔය 741 කියන කාරකාත්මක වර්ධකයේ වෝල්ටියතා ලාභය බලන්න කීයද? මෙතන ඒක වෝල්ට් වෙන්න බෑනේ. ඒකකයක් නැහැනේ. අගේ 10 පහත් 10 6ත් අතර අගයක් ගන්නවා. තේරෙනවද? ඒ කියන්නේ ඉන්පුට් එක 10 5 කියන ලක්ෂයනේ. වම් පැත්තෙන් මොකක් හරි ඉන්පුට් එකක් දුන්නොත් ඒක ලක්ෂ ගුණ වැඩි කරලා තමයි දකුණු පැත්තෙන් එළියට දාන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ලොකු වෝල්ටියතා ලාභයක් තියෙනවා. 10 පහත් 10 6ත් අතර අගයක්. ඒක ඉතා විශාලයි. ඕක ගොඩාක් වැදගත් දෙයක්. මම ඊළඟ කොටස කරලා දෙනවා. ඉතින් මතක තියාගන්න වෝල්ටියතා ලාභය ඉතා විශාලයි. ඔය කැපිටල් A ගේ අගේ පරාසයත් ලියාගන්න. කැපිටල් A ගේ පරාසය 10 පහත් 10 6ත් අතර. 10 6 කියන්නේ මිලියනය. 10 5 කියන්නේ ලක්ෂය. ඒ කියන්නේ ලක්ෂයත් මිලියනයත් අතර අගයක් කින් වෝල්ටියතාව වැඩි කරනවා. දැන් පොඩි ප්‍රශ්නයක්ත් එයි එහෙම කොහොමද වැඩි කරන්නේ කියලා. මම ඒකට උත්තරයකුත් ඊළඟ කොටසේ දෙන්නම්. 10 5 ගුණයකින් වැඩි කරනවා. ඒ කියන්නේ ලක්ෂ ගුණයකින් වැඩි කරනවා. මෙහෙන් වෝල්ට් එකක් දුන්නොත් ඒකට අනුව නම් එහා පැත්තෙන් වෝල්ට් ලක්ෂයක් එන්න ඕන. එහෙම කරන්න පුළුවන්ද? නේ නිකන් ප්‍රායෝගික නෑ වගේනේ. වෝල්ට් ලක්ෂයක අවුට්පුට් එකක් ගන්න. අපි බලමු ඒක එතකොට ඒකට උත්තරේ මොකද්ද කියලා බලමු. එහෙම පුළුවන්ද? බෑද කියන එකට අපිට උත්තරයක් දැන් එනවා. හොඳේ. හරිනේ ලියාගත්තා නේද ඔයගොල්ලෝ? හරි. මෙන්න මේ කොටසට එන්න බලමු. විවෘත පුඩු කාරකාත්මක වර්ධකයක ලාක්ෂණිකය. විවෘත පුඩු කියන්නේ ඔන්න ඔය අපි දැන් කතා කරන අවස්ථාවට අපි කියන නම තමයි විවෘත පුඩු අවස්ථාව කියන එක.
ඒ වචනයක් එක ගණන් ගන්න එපා. විවෘත පුඩු කාරකාත්මක වද ලාක්ෂණ. ඒ කියන්නේ දැන් ඔය ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ අක්ෂ දෙක බලන්නකෝ. මොකක්ද x අක්ෂය? vi. ඒ කියන්නේ v1 ඍණ v2 ඉන්පුට්. y අක්ෂය v out අවුට්පුට් එක. එහෙනම් ඉන්පුට් එකත් එක්ක අවුට්පුට් එක වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාරයක් තමයි දැන් අඳින්න යන්නේ. දැන් ඔකනේ අපේ සමීකරණය නේද? v out සමානයි a වාරයක් v1 ඍණ v2. මේ එතකොට මේක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕන සම්බන්ධයක් නේ. නේද? x එන්නේ v1 ඍණ v2 කියන්නේ vi කියන එක. y අක්ෂයට එන්නේ v0. එහෙනම් අනුක්‍රමණයෙන් දෙන්න ඕන මොකද්ද? කැපිටල් A. ඒ කියන්නේ වෝල්ටීයතා ලාභය. ඔය ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් වෝල්ටීයතා ලාභය දෙනවා. හරි. දැන් අපි බලමු. එහෙනම් y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕන. ඒ කියන්නේ ඔන්න ඔය જાති ගන්නෙ. y සමාන mx නේ. අර සමීකරණයට අනුව නම් ඔය જાතිය ප්‍රස්ථාරයක් යනවා. හැබැයි මතක තියාගන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই ප්‍රදේශයට අපි කියනවා රේඛීය ප්‍රදේශය කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ vi ගේ අගේ ධන නම් vi out ධන උත්තරයක් එනවා. ඒ කියන්නේ vi ධන වෙන්න මොකද්ද වෙන්න ඕන? v1 විශාල වෙන්න ඕන v2 ට නේ. එතකොට v1 v2 ට වඩා විශාල වුණොත් නේ නේද? v1 v2 ට විශාල වුණොත් තමයි vi ගේ අගේ ධනාගයක් එන්නේ. ඒතර ඉන්පුට් එක ධන වුණොත් අවුට්පුට් එකත් ධන වෙනවා. එතකොට v1 විශාලයි v2 ටන් තමයි ප්‍රස්ථාරය මේ පැත්තේ හැන්දෙන්නේ. ඒ වගේම ඔගේ අනිත් පැත්තක් තියෙනවා v1 කුඩයි v2 වුණොත් ප්‍රස්ථාරය මේ පැත්තේ හැන්දෙනවා. ඉන්පුට් එක ඍණ වුණොත් අවුට්පුට් එකත් ඍණ වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. ඒ ප්‍රස්ථාරය තේරෙන්නේ? ප්‍රස්ථාරයට අනුව මොකක්ද වෙන්නේ? v1 ඍණ v2 v1 විශාලයි v2 නම් v1 ඍණ v2 ධන. එතකොට එහෙනම් v0 උත් ධන වෙනවා ප්‍රස්ථාරය. එතකොට ප්‍රස්ථාරය යන්න ඕන ධන පැත්තේ. v1 කුඩයි v2 වුණොත් මොකද්ද වෙන්නේ? v1 ඍණ v2 ඍණාගයක් ගන්න. එහෙනම් සමීකරණයට අනුව v0 උත් ඍණ වෙන්න ඕනේ. එතකොට ප්‍රස්ථාරය දෙන්නේ ඍණ පැත්තේ. ඒකයි ඔය කියලා තියෙන්නේ. v1 විශාලයි v2 නම් ධන පැත්තේ ප්‍රස්ථාරය දෙනවා. v1 කුඩයි v2 වුණොත් ප්‍රස්ථාරය ඍණ පැත්තේ යනවා. හොඳයි. ඊට පස්සේ ඊළඟට මතක තියාගන්න දැන් අර ප්‍රශ්නේ එනවා. ඔහොම vi වැඩි කරනකොට v out උත් අපිට ඕන තරම් එක දිගට වැඩි කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. කියන්නේ මේව දිගටම මේ ප්‍රස්ථාරය ඕම දිගටම වැඩි කරගෙන යන්න පුළුවන්. ඇත්තට මෙහෙම බෑ. එක අවස්ථාවකදී ඕක සංතෘප්ත වෙනවා. ඒ කියන්නේ අවුට්පුට් එක නියත වෙනවා. ඒ කියන්නේ එතනින් පස්සේ vi කොච්චර වැඩි කරත් v out නියතයි. ඍණ පැත්තෙත් එහෙම තමයි. ඍණ පැත්තට vi කොච්චර වැඩි කරත් v out එක ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. කියන්නේ සංතෘප්ත මට්ටමකට එළඹෙනවා. ඒ සංතෘප්ත වෙන වෝල්ටීයතාවට අපි කියනවා මේක. දැන් මෙන්න මේක v out සංතෘප්ත කියන්න සැචුරේටඩ් කියලා. v out set. ඔන්න v out set කියන අගයට වඩා වැඩි වෙන්නේ නැහැ. ඍණ පැත්තෙනුත් එම ඍණ v out set වඩා වැඩි වෙන්නේ. දැන් අපි හිතමු v out කියන එක වෝල්ට් 15යි කියලා. ඒ කියන්නේ වෝල්ටීයතාව කවදාවත් අවුට්පුට් එක වෝල්ට් 15ට වඩා වැඩි වෙන්නේ නැහැ. අර මං කිව්වේ ලක්ෂයක් වෙන්න ඕනේ කියලා. එහෙම ලක්ෂයක් වෙන්න පුළුවන් දෙනවා වෝල්ට් එක අවුට්පුට් එක. අවුට්පුට් එක ලක්ෂයක් වෙන්නේ නැහැ. 15 වෙනකන් විතරයි වැඩි වෙන්නේ. එතනින් පස්සේ 15ම තමයි. ලක්ෂයකින්ද එහෙම ඕන තරම් වැඩි වෙන්නේ නැහැ අවුට්පුට් එක. නියතයක් තියෙනවා. එතන ඊට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා අගයක් තියෙනවා. ඒකට අපි කියනවා සංතෘප්ත ප්‍රතිදාන වෝල්ටීයතාව කියලා කියනවා. මේ v out කියන්නේ ඒක තමයි. ඉතින් හැම වෙලාවෙම අවුට්පුට්
ඕන තරම් වැඩි වෙන්නේ නැහැ. එක අගයක් තියෙනවා V out set කියලා. අපි කියන සංතෘප්ත ප්‍රතිදාන වෝල්ටේජතාව කියලා. ඒ මට්ටමට ආවට පස්සේ මේ මට්ටමේම තියෙනවා. ඊට වඩා වැඩි කරගන්න බෑ. ඔය ප්‍රදේශයට කියන ධන සංතෘප්ත ප්‍රදේශය මේකට ඍණ සංතෘප්ත ප්‍රදේශය කියලා කියනවා. අර මං කියපු එක ඒකට මේක මම තව ටිකකින් කියන්නම්. ඒකින්ද මතක තියාගන්න ලක්ෂයක් ගුණයක් ඒගයගේ ලක්ෂයක් වුණා කියලා ප්‍රතිදානයත් ලක්ෂයක් දක්වා වැඩි කරගන්න බෑ. අනිත් පැත්තෙන් වම් පැත්තෙන් වෝල්ට් එකක් දුන්නොත් නේද? දැන් මෙතන V1 ඍණ වෝල්ට් එකයි කියලාමකෝ. ඒ වලගේ අපි 10 5යි කියමුකෝ. එහෙනම් V out කීයක් එන්න ඕනද ඔය දෙකේ ගුණිතය? V out එන්න ඕන වෝල්ට් ලක්ෂයක් නේ. එන්න එපයි. එහෙම එන්නේ නැහැ. V out set කියලා උපරිමයක් තියෙනවා. ඊට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ ප්‍රස්ථාරය මේ y සමාන mx ආකාරයේ මේ සම්බන්ධය වළංගු වෙන්නේ මේ කිසියම් පරාසයකට විතරයි. එතනින් පස්සේ මේ සංතෘප්ත වෙනවා. එතනින් පස්සේ V out එක නියතයක් තියෙනවා. ඉතින් මේ ඔය රේඛීය ප්‍රදේශයට විතරයි මේ සම්බන්ධය වළංගු වෙන්නේ. ධන සංතෘප්ත ප්‍රදේශයේ සහ ඍණ සංතෘප්ත ප්‍රදේශයට y සමාන mx ඒ සම්බන්ධය ගැලපෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි? රේඛීය තමයි මේක වළංගු වෙන්නේ. v0 සමාන a වාරයක් v1 ඍණ v2 කියන සම්බන්ධය. හොඳයි. තව දෙයක් තියෙනවා කියලා දෙන්න. ඔය ප්‍රස්ථාරය ඇඳගමුද? ඔය ටික. ඕකේ ඔක්කොම ඇඳගන්න. රූපෙත් ඇඳලා ඔය සමීකරණයේ y සමාන mx කියන එකත් දාලා ඒකට ඇඳගන්නකො පොඩ්ඩක් අටුවට. විනාඩි 5ක් විතර දෙන්න. මොනාරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න. මම ඔයාලව අන්මියුට් කරලා තියන්නම් දැනට. ඔයාලට ඕන නම් අන්මියුට් කරගන්න පුළුවන් දැන් නා. ගැටලු මට ඇහෙනවා ඔයගොල්ලෝ කතා කරොත් අන්මියුට් කරලා. ඒ අතර ලියා ගන්න විනාඩි 5ක් දෙන්න. එතනද ඔය සමීකරණයේ වළංගු වෙන්නේ රේඛීය ප්‍රදේශයට විතරයි. එතනින් පස්සේ සංතෘප්ත ප්‍රදේශය. ඉතින් එතනින් පස්සේ නියත අගයක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රතිදාන සංතෘප්ත V0 set කියලා කියනවා. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඉතින් ලක්ෂයක් දක්වා අවුට්පුට් වැඩි කරගන්න පුළුවන් එහෙම කියන්නත් බෑ. තව විනාඩි 3ක් විතර ගන්න. තව විනාඩි 2ක් එකමාරක් ගමු. ගන්න අර y සමාන mx සම්බන්ධය වළංගු වෙන්න ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයට විතරයි ඒක අදාළ. එතනින් පස්සේ සංතෘප්ත ප්‍රදේශයේ ඉඳලා එතනින් පස්සේ වෝල්ටේජතාව නියතයි. ඔය ප්‍රස්ථාරේ අහලා තියෙනවා විභාගෙදී. ඇඳලා පෙන්නන්න කියලා. ඊට පස්සේ බහුවර්ණ ගණන් අහලා තියෙනවා. ඕකේ.
තව විනාඩියක් ගමු. තව තප්පර 30ක් ගන්නකො. තව තප්පර 30ක් දෙන්නම්. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. තව පොඩ්ඩයි. ඊළඟ තව එක ස්ලයිඩ් එකයි ඊට පස්සේ ඉවරයි. අදට කරන්න තියෙන ටික. හරිනේ. ප්‍රමාව. ඉතින් මතක තියාගන්න ඕන තරම් අවුට්පුට් එක වැඩි කරගන්න බෑ. කිසියම් දුරක් යද්දි ඉන්පුට් එකත් එක්ක යනකම් විතරක් ඉන්පුට් එකත් එක්ක අවුට්පුට් එක වැඩි වෙනවා. එතනින් පස්සේ අවුට්පුට් එක නියත වෙනවා. මේ නියත වෙන එකට අපි කියන v0 set කියලා. එතකොට සාමාන්‍යයෙන් මේක හැම වෙලාවටම හරියන්නේ නැහැ මම මේ කියන එක. සාමාන්‍යයෙන් මේ v0 set කියන එක vs ට වඩා චූට්ටක් අඩුයි. තේරෙනවද? vs කියන්නේ අපි සාමාන්‍ය vs ට ආසන්න වශයෙන් සමානයි කියලා තමයි ගන්නෙ. එතකොට v0 set එක ගණන් වල දුන්නේ නැත්නම් අපි v0 set වෙනුවට vs කියන එක භාවිතා කරනවා. මොකද vs කියන්නේ සැපයුම් වෝල්ටීයතාව පාවිච්චි කරනවා. වෙනමම දුන්නොත් v0 set ඒ කියන්නේ ප්‍රතිදාන සංතෘප්ත වෝල්ටීයතාව මෙච්චරයි කියලා අපි ඒක පාවිච්චි කරනවා. එහෙම දීලා තිබ්බේ නැත්නම් v0 set එකක් අපි ඒක වෙනුවට vs භාවිතා කරනවා. තේරුණාද? ඒක v0 set vs ආසන්න වශයෙන් සමානයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එන්න ඒකත් ලියාගන්න. ඔය මම රවුම් කරේ. හරිනේ. ලියාගත්තනේ. හොඳයි. අපි යන් ඊළඟ පිටුවට. දැන් අර කලින් එකම තමයි. හරිද? වෙනසක් නැහැ. ඒ ඔයාලා ඇඳගත් එකම තමයි ඔය තියෙන්නේ. හැබැයි මෙතන පොඩි අවුලක් වෙනවා. කියන්නේ මේ අවුලක් නෙවෙයි. දැන් අපි A ගේ අගය දන්නවනේ. කැපිටල් A වෝල්ටේජ් දාලාබ්බේ කීයද? 10 5ත් 10 6ත් අතර අගයක්. ඒ වගේම මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් දෙන්නේ A ගේ අගයනේ. අනුක්‍රමණය ඒකෙන් දෙනවනේ. අනුක්‍රමණයෙන් A දෙනවනේ නේද? එහෙනම් අනුක්‍රමණය කීයක් වෙන්න ඕනද? මේකේ 10 5ත් 10 6ත් අතර අගයක්. අපි 10 5 කියමුකෝ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලක්ෂයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගොඩක් වැඩි. ඉතා විශාල අනුක්‍රමණයක් තියෙනවා. ලක්ෂයක අනුක්‍රමණයක් තියෙනවා. එතන ඒ කියන්නේ මේ රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය ලක්ෂයයි. ඒ කියන්නේ අනුක්‍රමණය ගොඩක් වැඩි. බැවුම ගොඩක් වැඩි වෙන්න ඕන. බැවුම ගොඩක් වැඩි කියන්නේ මොකක්ද? මෙන්න මේ කෝණය. අනුක්‍රමණය ගොඩාක් වැඩි නම් මේ කෝණය ආසන්න වශයෙන් අංශක 90ට සමාන වෙන්න ඕනේ. බැවුම උපරිමනේ අංශක 90 කියන්නේ. ගොඩාක් වැඩි කියන්නේ 90ට සමාන වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අපි ඉතින් මේක 90ට ආසන්න වශයෙන් නෙවෙයි. ඔය කෝණේ අංශක 90යි කියලාම ගත්තොත් මොන වගේ ප්‍රස්ථාරය ලැබෙද? ඔන්න ඕම් ප්‍රස්ථාරයක් කියනවා නේද? මෙන්න මේ කෝණේ දැන් අංශක 90යි. තේරෙනවද? ඒ කියන්නේ ඔය ප්‍රස්ථාරයේ ඇත්ත
ඇත්තටම ඇන්දොත් ආසන්න වශයෙන් මෙන්න මේ ප්‍රස්ථාරය තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ රේඛීය ප්‍රදේශය කියලා එකක් ඇත්තටම ඒක තියෙනවා, ඒක නොසලකා හරින්නත් පුළුවන්. කියන්නේ ඇත්තටම තියෙනවා කියලා ගන්න පුළුවන් ධන සංතෘප්ත ප්‍රදේශයක් සහ ඍණ සංතෘප්ත ප්‍රදේශයක් පමණක් තියෙන ප්‍රස්ථාරයක් කියලා හිතුවට වැරද්දක් නැහැ. ඇත්තටම ලබන සතිය අපි කතා කරනවා. එතකොට අපි අර රේඛීය ප්‍රදේශයේ නොසලකා හැරලා තමයි සලකන්නේ විවෘත පුඩු අවස්ථාවේ. ওই අවස්ථාවේදී එහෙම රේඛීය ප්‍රදේශ අපි නොසලකා හරිනවා. නෑ වගේ. නැති වෙන්න හේතුව මොකක්ද? අනුක්‍රමණය ගොඩක් වැඩි 10/5යි. අනුක්‍රමණය 10 කියන්නේ ඒ අතන කෝණයේ අංශක අණුවට සමානයි ආසන්න වශයෙන්. කෝණයේ අංශක අණුව කියන්නේ රේඛීය ප්‍රදේශයක් නෑ. සිරස් රේඛාවක් තමයි ලැබෙන්නේ. ඒකින්ද මතක තියාගන්න අර ප්‍රස්ථාරය ඔයාලා දැන් කොලේ ඇඳගෙන තියෙන ප්‍රස්ථාරේ ওই જાතියේ ප්‍රස්ථාරයක් බවට ඔය වගේ හිතුවට ප්‍රශ්නයක් නැහැ. හේතුව තමයි අනුක්‍රමණය ගොඩක් වැඩි වීම. කියන්නේ එතකොට එක්ක ධන සංතෘප්ත වෙනවා, එක්ක ඍණ සංතෘප්ත වෙනවා. එක්ක ධන V නෝට් සෙට් අගයටපත් වෙනවා, එක්ක ඍණ V නෝට් සෙට්පත් වෙනවා. අර අතරමැද අගයන් ගන්නෙ නැහැ කියලා අපි හිතනවා. ඒ කියන්නේ රේඛීය ප්‍රදේශයක් නැහැ වගේ. අපි හිතමුකෝ V නෝට් ධන V නෝට් සෙට් ගියාගේ ධන 15යි වෝල්ට් කියලා. ඍණ V නෝට් සෙට් ගියාගේ ඍණ 15යි වෝල්ට් කියමු. ඒ කියන්නේ අර වම් පැත්තෙන් දීපු ඉන්පුට් එක විශාලයි වුණොත් නේද? ධන 15ක් වෙනවා. V1 කුඩයි V2 වුණොත් කෙලිම අවුට්පුට් එක කීයක් වෙනවද? ඍණ 15ක්. අන්න ඒක තමයි කියන්නේ. කවුද වැඩි කියන එක මත V out එක ධන 15ද ඍණ 15ද කියලා තීරණය වෙනවා. එතකොට අවුට්පුට් එකට ධන 10 11 නේද? ඒ ධන 15ට වඩා අඩු වගයක් නැහැ. එක්ක ධන 15යි, එක්ක ඍණ 15යි. ওই දෙකෙන් එකක් තමයි එන්නේ V1 V2 කෙන් කවුද විශාල කවුද කුඩා කියන එක අනුව. ඉතින් මතක තියාගන්න අර අපි අඳ උත්තරේ මේ විදිහට ප්‍රස්ථාරයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒකේ වැරද්දක් නෑ. ඒකට හේතුව මොකද්ද? මේකේ අනුක්‍රමණය ගොඩක් වැඩි අගයක් වීම. එතන 10/5ක් නේ අනුක්‍රමණය 90යි කියලා ගන්න. හොඳයි. දැන් ඔයාලා පොඩ්ඩක් මේ ප්‍රස්ථාරය ඔය ටික ආපහු ඇඳ ගන්නවද? මේ අනුක්‍රමණය මෙච්චරයි කියන එකත් ලියලා අර ප්‍රස්ථාරේ මේ જાතිය ප්‍රස්ථාරයක් බවට පත් කරගන්න පුළුවන් කියලා. පුළුවන් නේ. එහෙනම් ওই ප්‍රස්ථාරය ආපහු ඇඳ ගන්න. ට්‍රූ අඳින්න අවශ්‍ය නැහැ. කැපිටල් A ගියාගේ 10/5ක් 10/6 කියලා අතර හින්දා අනුක්‍රමණයත් එච්චර විශාල වෙන්න ඕන කියලා ලියලා මම රවුම් කරපු ටික ලියාගෙන ප්‍රස්ථාරය ඇඳ ගන්න ආපහු. විනාඩි 4ක් දෙන්න. රේඛීය ප්‍රදේශය නැති වෙලා ගියා. ඇත්තටම ඒක සැලකුවේ තුනට අවුලන්නේ. ඒක කුඩා ප්‍රදේශයක්. අයින් කළාම දැම්මා. V1 V2 ට සමාන වුත් නම් අවුට්පුට් එක කියන්නේ. ඒතර V1 ඍණ V2 බිඳුවයිනේ. ඒතර අවුට්පුට් එකත් බිඳුව වෙනවා. V1 V2 වඩා පොඩ්ඩක් හරි වැඩි වෙච්ච ගමන් ධන සංතෘප්ත වෙනවා. V1 V2 වඩා පොඩ්ඩක් හරි අඩු වෙච්ච ගමන් ඍණ සංතෘප්ත වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙයාගේ සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න. එච්චර. තව විනාඩි දෙකක්